දැන් කට්ටිය සම්බන්ධ වෙයි. අයිබෝවන්. අයිබෝවන්. මම මැසේජ් එකක් දැම්මා. කට්ටිය සම්බන්ධ වෙන්නේ. අපි එතන මේ අභ්‍යාස ටික සාකච්ඡා කරමු. U V R S T එයා දෙන්නේ කේන්ද්‍රය මත. ඔව්. මේ කෝණය y. මේ කෝණය 34යි. මේ කෝණය x. මේ අංශක 27යි. ඔය විදිහට තමයි තොරතුරු ටික ලකුණු වෙලා තියෙන්නේ. බලන්න පුතේ. අපි මම ඔයාලට වීඩියෝ වගේකුත් දැම්මා 10 වසර වෘත්ත පාඩමට අදාළව. වෘත්තයක කෝණ පාඩම සහ වෘත්තයක යාය කොටසට අදාළව වීඩියෝ 3ක් මම ඔයාලට දාලා ඇති. මම හිතනවා ඔයාලා ඒක බලලා ඇති කියලා. දැන් සති 2ක් විතර වෙනවනේ මම වීඩියෝ එක දාලා නේද? හරි. ගෲප් එකට මම දාලා තිබුණා. දැන් ඒකේදී ඔයාලා ඉගෙනගෙන ඇති ඒකේ ඔයාලා දකින්න ඇති මෙන්න මේ සම්බන්ධතා ටික. එකම වෘත්ත ඡාපේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මෙයා x වෙනවා නම් මෙයා 2x වෙනවා. මෙයා 2x වෙනවා. එතකොට එකම වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණයෙන් දෙගුණයක් වෙනවා. මම ලබන මාසේ ඔයාලට 11 වසර දක්වා තියෙන සියලුම ප්‍රමේයයන් අඩංගු පොතක් දෙනවා. සියලුම ප්‍රමේයයන් අඩංගු පොතක් දෙනවා ලබන මාසේ. හරි? අනිත් එක තමයි එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඉතින් එකම ඛණ්ඩයේ කෝණ මේ එකම ඛණ්ඩයෙන් තමයි මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් තමයි මේ කෝණ පරිධිය මත ආපාතනය වෙලා තියෙන්නේ. ඒ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. එතකොට මෙයා x වෙනවා නම් මෙයාත් x. මෙයාත් x. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මෙයාගේ එකම වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. වෘත්තය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. මෙයා වගේ දෙගුණයක් තමයි මෙයා. ඊළඟ එක තමයි මෙන්න කේන්ද්‍රය මේ විස්කම්භය මගින් පරිධිය මත ආපාදනය කරන කෝණ මේවට කියනවා අර්ධ වෘත්තයේ කෝණ කියලා. මේ කොටස වැකුවොත් මේ තියෙන අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තයේ කෝණ පුතේ හැම වෙලාවෙම ඍජු කෝණ වෙනවා. ඍජු කෝණ වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවනේ. එතකොට මේ පැත්තේ තියෙන අර්ධ වෘත්ත ඛණ්ඩයක්. ඒ අර්ධ වෘත්ත ඛණ්ඩයේ මේ පරිධිය මත ආපාදනය වෙන කෝණ තමයි මේ තියෙන්නේ. ඒවා විශාලත්වයෙන් සමානයි. ඒ වගේම ඒවායේ විශාලත්වය අංශක 90යි. ඍජු කෝණ වෙනවා. විස්කම්භය මගින් පරිධිය මත ආපාදනය කරන කෝණ ඍජු කෝණ කියලා තමයි අපි හඳුන්වලා තියෙන්නේ. දැන් මෙන්න මේ සම්බන්ධතාව ටික භාවිතා කරලා මෙතන මේ තියෙන x වල සහ y වල අගය අපිට හොයාගන්න පුළුවන්. x වල සහ y වල අගය අපිට හොයාගන්න පුළුවන්. බලන්න පුතේ මේ තියෙන කේන්ද්‍රය වෙනවනම් මෙයා කේන්ද්‍රය නම් මේ කේන්ද්‍රය හරහා පරිධිය ලක්ෂ දෙකක් යා කරන රේඛාව පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව එයා ජායක් වෙනවා. එයා ජායක් වෙනවා. එයා දිගින් වැඩිම ජාය. ඒ වගේ මුල්තේ සමාන කොටස් දෙකකට බෙදලා ලබන රේඛාව. මෙන්න මේ රේඛාවට අපි කියනවා පුතේ විස්කම්භයක් කියලා. එහෙමනම් මේ තියෙන්නේ UOR කියන්නේ විස්කම්භයක්. මේ විස්කම්භය මගින් මේ තියෙන පරිධිය මත ආපාදනය කරන කෝණයක්. මෙයා පරිධිය මත ආපාදනය කරන කෝණයක්. එවනම් මේ කෝණයේ විශාලත්වය ඍජු කෝණයක් වෙනවා. අංශක 90ක් වෙනවා. දැන් මෙන්න මේ සම්බන්ධය භාවිතා කරලා මේ x වල අගය අපිට හොයාගන්න පුළුවන්.
x වල අගය අපිට හොයාගන්න පුළුවන්. බලන්න. මේ ටික මකනවා. එතකොට අංශක 90 එකතු කිරීම x එකතු කිරීම අංශක 27 සමාන වෙනවා අංශක 180ට. මෙහා ත්‍රිකෝණය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. එතකොට x එකතු කිරීම 90යි 27යි එකතු වුණාම 117යි සමාන වෙනවා අංශක 180ට. දැන් x වල අගය හොයන්න අංශක 180 න් 117ක් අඩු කරගන්න වෙනවා පුතේ. අඩු කරගන්න වෙනවා. බිංදුවෙන් 7ක් බෑ එකක් ගන්නවා 10න් 7ක් අඩු වුණාම 3යි. මෙතන 7යි ඉතිරි 7න් එකක් අඩු වුණාම 6යි. එහෙනම් x වල විශාලත්වය අපිට ලැබෙනවා අංශක 63යි කියලා. අංශක 63යි කියලා වුණ අපිට ලැබෙනවා. ඊට පස්සේ බලන්න y වල අගය අපිට හොයාගන්න වෙනවා. y වල අගය අපි හොයන්න භාවිතා කරන්න ඕනි සම්බන්ධය මොකක්ද? දැන් මෙතන පාද RS පාදයයි SR පාදයයි ST පාදයයි දිගින් සමානයි. සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධය ඔයාලට මතක ඇති. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් මේ පාද දෙක සමාන නිසා පුතේ මෙයා y නම් මෙයත් y. මෙයත් y. දැන් මේ කෝණේ අගය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? අපිට දැන් මෙතන පේනවා UR කියන්නේ විස්කම්භයක්. ඒ විස්කම්භය මගින් පරිධිය මත ආපාදනය කරන කෝණයක් තමයි මේ තියෙන්නේ. මෙයා අංශක 90යි. මෙයා අංශක 90යි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුවට අදාළ සම්බන්ධය භාවිතා කළොත් මෙයා 90 නිසා මෙන්න මේ දෙන්නගේ එකතුවත් අංශක 90ක් විය යුතුයිනේ. දෙන්නගේ එකතුවත් අංශක 90ක් වෙන්න ඕනේ. එහෙමනම් මේ කෝණයේ විශාලත්වය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? අංශක 90න් අංශක 34ක් අඩු කරනවා. අංශක 90න් අංශක 34ක් අඩු කරලා. එතකොට මෙතන කෝණය වෙනවා 56ක්. දැන් ඔයාලට පේනවද? URST කියන්නේ වෘත්ත චතුරස්‍රයක් පුතේ. URST කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක්. URST කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එතකොට මේ වෘත්ත චතුරස්‍රයේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා අපි ඉගෙන ගත්ත සම්බන්ධයක්. ඔයාලට මතක ඇති. එහෙමනම් මෙයාට පරිපූරකය වෙන්නේ මෙන්න මේ කෝණය. සම්මුඛ කෝණය. U කෝණයට සම්මුඛ කෝණය S කෝණය. එහෙනම් අපිට මෙයා හොයාගත්තා නම් මෙයාගේ අගය හොයාගන්න පුළුවන් y වල අගය. y වල අගය අපිට හොයාගන්න පුළුවන්. බලන්නකෝ. R U T කෝණය එකතු කිරීම R S T කෝණය සමාන වෙනවා අංශක 180ට. සමාන වෙනවා අංශක 180ට. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. එහෙනම් R S T කෝණය එකතු කිරීම අංශක 56 සමාන වෙනවා අංශක 180ට. R S T කෝණය සමාන වෙනවා 180න් අංශක 56ක් අඩු කළ විට ලැබෙන අගයට. කීයද එතකොට එන්නේ? කීයද එන්නේ? 10න් 6ක් 4යි. 7යි ඉතිරි 7න් 5ක් 2යි. එතන 1යි. අංශක 124යි. R S T කෝණය අංශක 124යි. දැන් එහෙමනම් මෙතන මේ කෝණය අපි දන්නවා අංශක 124යි කියලා. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවලට ආදේශ කරා නම් එහෙනම් y එකතු කිරීම අංශක 124 සමාන වෙනවා අංශක 180ට. y වලට y එකතු වුනහම 2y සමානයි අංශක 180න් 124 අඩු වූ විට ලැබෙන අගයට. 180න් 124 අඩු වුනහම අංශක 56යි. නම් 2y සමාන වෙනවා y වල දෙගුණය සමාන වෙනවා 56ට. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් y වල අගය සමාන වෙනවා 28ට. අංශක 28යි. y වල අගය අංශක 28යි.
හරි. ඊළඟට 4 වෙනි කොටස බලන්න. හතරවෙනි කොටස. A B C D මේ කෝණයේ අංශක 230යි 230යි මේ කේන්ද්‍රය O මෙයා x මෙයා y දැන් අපිට හොයන්න තියෙන්නේ x කෝණයේ විශාලත්වය සහ y කෝණයේ විශාලත්වය දැන් අපි ඉගෙනගෙන තියෙන සම්බන්ධයට අදාළව මතක ඇති ඔයාලට එකම වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදනය කරන කෝණය මෙන් කී ගුණයක් වෙනවද? දෙගුණයක් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති BAD කියන වෘත්ත ඡාපය. මේ බලන්න මෙන්න මේ තියෙන වෘත්ත ඡාපය. මේ වෘත්ත ඡාපය. මේ වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය තමයි මේ තියෙන පරාවර්ත කෝණයේ අංශක 230යි කියන්නේ. එහෙනම් එයාගේ විශාලත්වය මේ තියෙන්නේ පරිධිය මත ආපාදනය කරන කෝණය. මේ BAD කියන වෘත්ත ඡාපය මගින් පරිධිය මත ආපාදනය කරන කෝණය තමයි මේ y කියලා කියන්නේ. මෙන්න මේ y වගේ දෙගුණයක් වෙනවා මේ කෝණය. පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් 2y සමාන වෙනවා අංශක 230ට. y වල අගය හෙවුවා නම් x වල අගය හොයන්නත් පුළුවන්. හේතුව වෙන්නේ එකම ඡාපය මගින් නැත්නම් වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. ඔය තමයි සම්බන්ධය. එහෙනම් y වල අගය හොයන්න දෙපැත්තම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. y වල අගය ලැබෙනවා 115යි කියලා. එහෙනම් y වල අගය ලැබෙනවා. ඒ වගේම දැන් ඔයාලට පේනවා ඇති A B C D කියන ලක්ෂ හතරම පිහිටලා තියෙන වෘත්තයේ මත. A B C D කියන ලක්ෂ හතර පිහිටලා තියෙන වෘත්තයේ මත නම් පුතේ ඔය A B C D කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. x එකතු කිරීම y සමාන වෙනවා අංශක 180ට. හේතුව වෙන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක බැරි. දැන් y වල අගය අපි දන්නවා 115යි කියලා. දැන් අපිට එහෙමනම් x වල අගය හොයන්න පුළුවන් අංශක 180 න් 115ක් අඩු කරගන්න. බිංදුවෙන් 5ක් බෑ එකක් ගත්තම 10න් 5ක් අඩු වුනහම 5යි. මෙතන 7යි. 7න් එකක් අඩු වුනහම 6යි. පිළිතුර අංශක 65යි. x වල අගය අංශක 65යි. හරි. ඔය කෙටි පේපර් එකේ එනවා පුතේ ඔය වගේ ගණන්. හොඳේ? කෙටි පේපර් එකට ඔය වගේ ගැටලු එනවා. ඊට පස්සේ බලන්න රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයකි. කියනවා. P කෝණය 60යි S කෝණය 125 නම් R හා Q හි අගය සොයන්න කියනවා. මෙහෙමයි දීලා තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක් දීලා එක් අවස්ථාවලට අදාළව කෝණවල විශාලත්වයන්
හොයන්න කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ P, මේ තියෙන්නේ Q, මේ තියෙන්නේ R, මේ තියෙන්නේ S, මේ තියෙන්නේ කේන්ද්‍රය O. අපිට මේක කියනවා මෙන්න මෙහෙම. අවස්ථා කිහිපයක් දීලා. පළවෙනි එකේ දීලා තියෙනවා P කෝණයේ අංශක 60යි. S කෝණයේ අංශක 125යි. එහෙමනම් R වල විශාලත්වය අපෙන් අහනවා. R කෝණයේ විශාලත්වය අහනවා. Q කියන කෝණයේ විශාලත්වයත් අහනවා. දැන් වෘත්ති චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි කියන සම්බන්ධය භාවිතා කළා නම් අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. බලන්න R වලට සම්මුඛ කෝණය වෙන්නේ P. එහෙනම් R කෝණය සහ P කෝණයේ එකතුව අංශක 180ට සමාන වෙනවා. අංශක 180ට සමාන වෙනවා. දැන් අපි දන්නවා මෙතන P කෝණයේ විශාලත්වය. P කෝණයේ විශාලත්වය අංශක 60යි. සමාන වෙන අංශක 180ට. එහෙනම් R කෝණයේ විශාලත්වය අපිට හොයන්න පුළුවන් අංශක 180 අඩු කිරීම අංශක 60. 180න් 60ක් අඩු වුණාම අංශක 120යි. එහෙනම් R කෝණයේ විශාලත්වය ඔන්න අපිට ලැබිලා තියෙනවා අංශක 120යි කියලා. ඊළඟට අපිට හොයන්න කියනවා Q කෝණයේ විශාලත්වය. බලන්න Q කෝණයත් එක්ක පරිපූරකය වෙන්නේ සම්මුඛ කෝණය. කවුද Q කෝණයේ සම්මුඛ කෝණය? S කෝණය. එහෙනම් Q කෝණයට S කෝණය එකතු කළ විට පිළිතුරු අංශක 180ට සමාන වෙනවා. Q කෝණය එකතු කිරීම S කෝණයේ විශාලත්වය අපිට දීලා තියෙනවා අංශක 125යි කියලා. එහෙනම් 180ට සමානයි. එහෙනම් Q කෝණයේ විශාලත්වය අපිට ලබා ගන්න පුළුවන් අංශක 180න් 125ක් අඩු කරනකම ලැබෙන අගය. කීයද උත්තරේ එන්නේ? අංශක 55යි. වේගෙන් අපිට ඔක අඩු කරගන්න පුළුවන්. ඊළඟ එකේ බලන්නකො. ඊළඟ එකේ හොඳ මේ සම්බන්ධයක් දීලා තියෙනවා. අනුපාත සම්බන්ධය. ගැටලුවක් වෙන්නේ අනුපාත තිබුණත් ප්‍රශ්නයක් නෑ අපිට ගන්න හදන්න පුළුවන්. අපිට මේක කියන්නේ P කෝණය සහ R කෝණය. P කෝණයට R කෝණය දක්වන අනුපාතය වෙන්නේ 2:3. 2:3. එහෙම වෙනවනම් P කෝණය සහ R කෝණයේ විශාලත්වයයි අපෙන් අහන්නේ. P කෝණය සහ R කෝණයේ විශාලත්වය අපෙන් අහනවා. මේ තියෙන පුතේ අනුපාතයක්. අනුපාතයක් කියන්නේ හැම වෙලාවෙම සරලම ආකාරයෙන්. එහෙනම් සැබෑ පිළිතුර අපි දන්නේ නැහැ. සැබෑ පිළිතුර හොයන්න නම් මෙයා මේ දෙන්නම බෙදලා තියෙන පොදු සාධකය හොයන්න වෙනවා. පොදු සාධකය හොයන්න වෙනවා. පොදු සාධකය. නැත්නම් අපිට හදන්න පුළුවන් අනුපාතයට අදාළව මෙයා 180න් කොටස් දෙකක් මෙයාට අයිති වෙනවා. මොකද මේ දෙන්න පරිපූරකයි. P සහ R කියන්නේ සම්මුඛ කෝණ. මේ දෙන්න පරිපූරකයි. මේ දෙන්නගේ එකතුව 180ට සමානයි. එහෙනම් මේ අනුපාතයට අදාළ කොටස් ගන්න 5යි. කොටස් 5ක් තියෙනවා. ඒ කොටස් 5ක් සමාන වෙන්නේ අංශක 180ට. එහෙනම් ඒකෙන් 180න් කොටස් දෙකක් අයිති වෙනවා මෙන්න මේ P කියන කෝණයට. කොටස් 3ක් අයිති වෙනවා මෙන්න මේ R කියන කෝණයට. ඉතින් අපිට මේක මෙහෙම සටහන් කරගන්න ගාන හදන්න පුළුවන්. P කියන්නේ 2x. R කියන්නේ දැන් අපි දන්නවනේ 2/3. මේ දෙන්නගේ සැබෑ පිළිතුරු නැත්නම් සැබෑ අගයන් ලබා ගන්න මෙයා x වලින් ගුණ කරනවා. x වලින් ගුණ කරනවා. එතකොට 2x. මෙයාවත් අපි ගුණ කරනවා x වලින්. එතකොට 3x. දැන් අපි දන්නවා 2x සහ 3x වල එකතුව අංශක 180යි. මොකද සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. 5x සමාන වෙනවා අංශක 180ට. අර කොටස් 5කටනේ බෙදලා තියෙන්නේ. ඒ කොටස් 5 සමාන වෙනවා අංශක 180. දෙපැත්තම 5න් බෙදනවා. ඒතකොට x වල අගය ලැබෙනවා 36යි කියලා. අංශක 36යි. දැන් ඕක නෙවෙයි අපිට හොයන්න තියෙන්නේ. P කෝණයේ විශාලත්වය. P කෝණයේ විශාලත්වයේ සමාන වෙන්නේ 2x වල. x වගේ දෙගුණයක්. x වගේ දෙගුණයකට. එතකොට x වලගේ අංශක 36යි 36 දෙකෙන් ගුණ වුණාම අංශක 72යි. ඊට පස්සේ r කෝණයේ විශාලත්වයත් අපිට හොයන්න කියනවා. r කියන්නේ 3x. x වල x වගේ 3 ගුණයක්. එහෙනම් 3 ගුණ කිරීම අංශක 36යි. කීය දෙන්නේ උත්තරේ අංශක 108යි. අංශක 108යි. දැන් උන්න අපිට ලැබිලා තියෙනවා p කෝණය සහ r කෝණයේ විශාලත්වය.
ඊළඟ එකේ අපිට දීලා දිනවා Q කෝණය අඩු කිරීම S කෝණය සමානයි අංශක 120ක් නම්. Q කෝණය අඩු කිරීම S කෝණය සමානයි අංශක 120ක් නම්. අංශක 120ක් නම්. S හා Q කෝණයෙහි අගය අපෙන් අහනවා. දැන් අපි දන්නවා Q කෝණය සහ S කෝණය කියන්නේ සම්මුඛ කෝණ. ඒ දෙන්නගේ එකතුව අංශක 180යි. ඒ කියන්නේ Q කෝණය සහ S කෝණය එකතුව අංශක 180ට තමයි සමාන වෙන්නේ. අපිට හොයන්න කියනවා Q කෝණය සහ S කෝණය එකතුව. මම මෙයා 1 කියලා ගන්නවා මෙයා 2 කියලා ගන්නවා. බලන්නකෝ මම කරන්නේ මොකද්ද කියලා මට පේනවා මෙතන සමගාමී සමීකරණ. එකතු කරනවා. මුන්දෙන් එකතු කරනකොට මේ දෙන්න කැපිලා යනවා. කැපිලා යනවා ලකුණු අසමානයි සංගුණක සමානයි. දැන් Q වලට Q එකතු කරාම 2යි Q. සමාන වෙන්නේ කීයටද? 300ට. 300ට. දැන් Q වල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට Q වල අගය ලැබෙනවා අංශක 150යි කියන. Q කෝණයේ විශාලත්වය අංශක 150ක් වෙනවා නම් මේ පළවෙනි එකට ආදේශ කරාම අංශක 150 අඩු කිරීම S කෝණය සමාන වෙනවා අංශක 120ට. දැන් මේ අඩු කිරීමේ සනිත් පැත්තට යද්දි ධන වෙනවා. මේ ධන 120 මේ පැත්තට එද්දි ඍණ වෙනවා. එහෙනම් 150න් 120ක් අඩු වුණාම අපිට ලැබෙනවා S කෝණයේ විශාලත්වය. දැන් S කෝණයේ විශාලත්වය අපිට ලැබෙනවා අංශක 30යි කියලා. ඊළඟ එක 2p සමාන වෙනවා r කෝණය නම්. r වගේ දෙගුණයක් කියනවා. r නෑ p වගේ දෙගුණයක් කියනවා r කෝණය. එහෙනම් p වගේ දෙගුණයක් නම් r කෝණය මෙයා 2p. මෙයා p නම් මෙයා 2p. එහෙනම් මේ දෙන්නගේ එකතුව 3ip සමාන වෙනවා අංශක 180ට. p වල අගයනේ අපෙන් අහන්නේ. දෙපැත්තම 3ෙන් බෙදුවාම p වල අගය ලැබෙනවා අංශක 60යි. අංශක 60යි. ඊළඟ එක p සමාන p කෝණය සමානයි කියනවා 2x එකතු කිරීම y වලට. q කෝණය සමානයි කියනවා x එකතු කිරීම y වලට. r කෝණය සමානයි කියනවා අංශක 60. s කෝණය සමානයි කියනවා අංශක 90. x හා y හි අගය සොයන්න කියලා කියන්නේ. ඒකෙත් සමගාමී සමීකරණ ගොඩ නැගෙනවා. සමගාමී සමීකරණ විසඳීමෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. දීලා තියෙන තොරතුරු ටික අපි ඉස්සෙල්ලම ලියා ගමු. p කෝණය සමානයි 2x එකතුවෙන් y. q කෝණය සමානයි x එකතු කිරීම y. r කෝණය සමාන වෙනවා අංශක 60ට. s කෝණය සමාන වෙනවා අංශක 90ට. x හා y හි අගය අපෙන් අහන්නේ. x හා y හි අගය. එතකොට p වලට r කෝණය තමයි සම්මුඛ කෝණය. අන්නේ දෙන්න එකතුව අංශක 180ට සමාන කරනවා. p කෝණය එකතු කිරීම r කෝණය සමාන වෙනවා අංශක 180ට. p කෝණය එනවා අපිට 2x එකතු කිරීම y. r කෝණය අංශක 60 සමානයි 180ට. නම් 2x එකතු කිරීම y සමාන වෙනවා 120ට. මොකද 60 අනිත් පැත්තට ගියාම අඩු කරනවා. 180න් 60ක් අඩු වුණාම අංශක 120යි. ඊළඟ එක S කෝණය එකතු කිරීම Q කෝණය සමාන වෙනවා 180ට. සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා. S කෝණය අංශක 90යි. Q කෝණය x එකතු කිරීම y සමාන වෙනවා අංශක 180ට. එහෙනම් x එකතු කිරීම y සමාන වෙනවා අංශක 90ට. මොකද 180න් මේ 90 අඩු වුණාම අංශක 90යි. එයා 2 කියලා ගන්න. දැන් ඔයාලා පේනවා ඇති පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය. පළවෙනි එක්කෙනාගේ දෙවෙනි එක්කෙනාගේ y වල සංගුණක සමානයි ලකුණු සමානයි. සංගුණක සමාන වෙලා ලකුණු සමාන වෙනවා නම් අඩු කරන්න වෙනවා. එහෙනම් පළවෙනි එක්කෙනාගෙන් දෙවෙනි එක්කෙනා අඩු කරනවා. පළවෙනිය 2x එකතු කිරීම y අඩු කරනකොට ප්‍රකාශනයේ ලකුණු වෙනස් වෙනවා කියලා අපි සමගාමී සමීකරණ පාඩමේදී ඉගෙන ගත්තා. ඒකට අඩු කිරීම x අඩු කිරීම y සමාන 120 අඩු කිරීම අංශක 90. මෙතන ඍණ y ට ධන y කැපෙනවා 2x වලින් x අඩු වුණාම x 120න් 90ක් අඩු වුණාම 30යි. එහෙනම් x කෝණයේ විශාලත්වය අංශක 30යි. x වල අගය දන්න නිසා අපිට x අගය දෙකට ආදේශ කරන්න පුළුවන්. ඒත් x එකතු කිරීම y සමාන වෙනවා අංශක 90ට. එහෙනම් අංශක 30 එකතු කිරීම y සමාන වෙනවා අංශක 90ට. y වල අගය හොයන්න අංශක 90ෙන් අංශක 30
අඩු කරනවා. එතකොට පිළිතුර ලැබෙනවා අංශක 60යි කියලා. පිළිතුර අංශක 60යි. බලන්න තමන් හදලා තියෙන ගණන් ටික හරිද කියලා. ඊට පස්සේ බලන්න මම දැන් පස්වෙනි ගාන බලන්න මේකේ ඕ කේන්ද්‍රයේ වෘත්තයේ පරිධිය මත A B C D E F ලක්ෂ පිහිටා ඇත. හැදුවද ඔයගොල්ලෝ ඒ ගාන? සසිනි හැදුවද? ඔය හතරවෙනි ගාන? නෑ වගේ. මම ලක්ෂ ටික ලකුණු කරනවා. A B C D E F. දැන් මේක මම යා කරනවා. මේක අපිට අපෙන් අහන්නේ FAB මේක ඕනේ. BCD මේක ඕනේ. DEF මෙන්න මේ කෝණ තුනේ එකතුව කීයද කියලායි අපෙන් අහන්නේ. කීයද එකතුව? එකතුව කීයද? දෙසිය 70යි කොහොමද ගත්තේ? 270 ගත්තේ කොහොමද පුතේ? මයික් එක ඔන් කරලා කතා කරන්න බලන්න. අපි බලමු කොහොමද මේකේ උත්තරේ ගන්න කියලා. ඉක්මනට කියන්නේ ඊට පස්සේ දැන් අද අපි මේක මේ ක්‍රමයේ සාධනය කිරීම තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා අද මට. මේ පාඩම ඉවර කරනවා අද මම. ඊට පස්සේ අද අපිට මේ උද්ඝෝෂණයකුත් තියෙනවනේ. ඒකට යන්නත් වෙනවා මට දැන්. ඒකටත් යන්න වෙනවා. සහභාගී වෙන්න වෙනවා. කියන්නකෝ බලන්න. කොහොමද මේ ගාන හදන්නේ? සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන හින්දා 180යි. අපොට ඉන්න. දැන් මේ තියෙන්නේ චතුරස්‍රයක්ද? චතුරස්‍රයක් නෙවෙයි පුතේ. මේක චතුරස්‍රයක් නෙවෙයි. මෙතන ෂඩාශ්‍රයන් 1 2 3 4 5 6 පාද 6ක් තියෙනවා ෂඩාශ්‍රය. හරි ඔයා කියපු විදිහට අපි යා කළ චතුරස්‍ර නතු කරගන්නකෝ. ඔන්න මතු කරගත්ත චතුරස්‍රය. ඒතකොට සම්මුඛ කෝණ පරිපූර්ණයි කියලා කිව්වන්නේ නේද? තරුෂි? ඔව්. ඔව්. එතකොට මේ කෝණේ x කියලා ගත්තොත් මෙයා y කියලා ගත්තොත් මෙයා z. එතකොට x කෝණේ සහ y කෝණේ එකතුව නේද 180ට සමාන වෙන්නේ. ඔව් නේද? නේද? ඊට පස්සේ මේ දෙන්නත් යා කරමු බලන්න. මෙයා v කියලා ගන්නවා මෙයා w කියලා ගන්නවා. v කෝණයයි x කෝණයයි එකතුව නේද අංශක 180ට සමාන වෙන්නේ. කල්පනා කරලා බලන්න. w කෝණයයි z කෝණයයි නේද 180ට සමාන වෙන්නේ. ඈ? සම්මුඛ කෝණ. ඔව් සම්මුඛ කෝණ නේ. හරි. අපි බලමුකෝ.
දැන් අපි ගන්නවා මේක ABEF චතුරස්‍රය සලකමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මේකේ දාලා තියෙන අක්ෂර ටික භාවිතා කරලා ගාන හදනවද මොකද කරන්නේ? එහෙම හදමු නේද? එහෙම හදමුකෝ. පස්සේ අපි මේකේ දීලා තියෙන කෝණ ටික අපි භාවිතා කරමුකෝ. අපි දීලා තියෙන කෝණ ටික ලියාගමු යටි. FAB කෝණය. එකද දෙන්නේ. BCD කෝණය. BCD කෝණය. එකද දෙන්නේ. DEF කෝණය. DEF කෝණය. ඔය තුන් දෙනාගේ එකතුනේ අපෙන් අහන්නේ. හරි. FAB කියන්නේ මම අරන් තියෙන x වලින්. BCD කෝණයනේ කො BCD. එයා W එකතු කිරීම V වලට. DEF y එකතු කිරීම Z වලට. ඔය එකතුන් තමයි සමාන කීයටද සමාන වෙන්නේ කියලා අහන්නේ. බලන්න. x එකතු කිරීම y සමාන වෙනවා අංශක 180ට. හේතුව චතුරස්‍රයක සම්මුඛ කෝණ නිසා. මේකම එක කියලා ගන්නවා. හරි. ඊළඟට මේක ගත්තොත් V ඒ චතුරස්‍රය මොකද්ද? BCDE චතුරස්‍රය. සලකමු. හරි. Z කෝණය එකතු කිරීම V එකතු කිරීම W සමාන වෙනවා අංශක 180ට. හරි. නැත්නම් මට මෙයාව u කියලා ගන්නත් තිබුණා. u කියලා ගන්නත් තිබුණා. u කියලා ගත්තා නම් වැඩේ හරි එකපාරින්ම ගන්නත් පුළුවන්. එතකොට මේ කෝණය අපිට u කියලා ගන්න පුළුවන්. හරි. මම මේක ගන්නවා z එකතු කිරීම u. ඒකෙත් හේතුව චතුරස්‍රයක සම්මුඛ කෝණ. මෙයා මම දෙක කියලා ගන්නවා. බලන්නකො 1 2 මම එකතු කරනවා. මොකද මට මෙන්න මේ කට්ටිය හතර දෙනාගේ එකතුව හදා ගන්න ඕනේ. x එකතු කිරීම y එකතු කිරීම z එකතු කිරීම u සමානයි 180 එකතු කිරීම අංශක 180. එතකොට x එකතු කිරීම y එකතු කිරීම z x කියන්නේ කවුද? එම නිසා FAB කෝණය එකතු කිරීම. y එකතු කිරීම z කියන්නේ කවුද? DEF කෝණය. u කියලා කියන්නේ කවුද? BCD කෝණය. සමාන වෙන 180 ගණන 360ට. අංශක 360ට තමයි ඔය තුන් දෙනාගේ එකතුව සමාන වෙන්නේ. ඊළඟ එකේ මම හිතනවා ඔයාලා ගාන මේ කෝණ ටික හොයලා ඇති කියලා. මම දැන් යනවා ඔය වෘත්ති චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ක්‍රමයේ සාධනය කිරීම සඳහා. ක්‍රමයේ සාධනය කිරීම සඳහා. ලියා ගන්නකො මාතෘකාවක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. යන සම්බන්ධය පහත පරිදි විධිමත්ව සාධනය කළ හැක. විධිමත්ව සාධනය කළ හැක. මම මේක සාධනය කරන්න යන්නේ. මේ බලන්න. දැන් මම මේක දන්න දේවල් ටික ඉස්සෙල්ලාම ලියනවා. දත්තය මම ඉස්සෙල්ලාම ලියනවා. මම දන්න දේ තමයි පුතේ O කේන්ද්‍රය වූ වෘත්තය මත
මත A B C D ලක්ෂ පිහිටා ඇත. පිහිටා ඇත. ඔය තමයි දන්න දේ. හරි? නැත්තම් වෘත්ත චතුරස්‍රය කියලා කියන්නත් පුළුවන්. දැන් මම සාධනය කළ යුත්තේ වෙන්නේ සාකයු. සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා. BAC කෝණ D කෝණය එකතු කිරීම BCD කෝණය සමානයි අංශක 180ක් බව සම්මුඛ කෝණ දෙන්න පරිපූර්ණකයි කියලා. ඒ වගේම ABC කෝණය එකතු කිරීම ADC කෝණය සමානයි අංශක 180 බව. විදිහට තමයි සාධනය කරන්න යන්නේ. දැන් මම මෙතෙන්දී නිර්මාණයක් කරනවා. නිර්මාණයක් කරනවා. මම කරන නිර්මාණය තමයි පුතේ BO සහ OD. DO යා කරනවා. OB හා OD යා කරනවා. දැන් සාධනය කරන්න පටන් ගන්නවා. දැන් ඔයාලට මතක ඇති අපි ඉගෙනගෙන තියෙනවා එකම වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණයේ පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් කියලා. එතකොට මේ BCD කියන වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය තමයි BAD කෝණය. එයා වගේ දෙගුණයක් වෙනවා මේ BOD කෝණය. කේන්ද්‍රය මත ආපාදිත කෝණය. හරි. ඒක දන්නවද ඔයාලා? එහෙනම් 2යි BAD කෝණය සමාන වෙනවා BOD කෝණයට. මම මේක එක කියලා ගන්නවා. හේතුව ලියනවා. එකම වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණය කියලා. හරි? ඒක ඉස්සරහින් ලියා ගන්න. ඒ වගේම BAD කියන වෘත්ත ඡාපය මගිනුත් කේන්ද්‍රය මත ආපාදිත කෝණය තමයි මේ BOD කියන පරාවර්තක කෝණය. එයාගේ විශාලත්වය සමාන වෙනවා මේ BCD කෝණය වගේ දෙගුණයකට. දැන් 2යි BCD කෝණය සමාන වෙනවා BOD කෝණය. මොන අවස්ථාවද? පරාවර්තක කෝණය. මම පරා කියලා ලියනවා. මම මේක දෙක කියලා ගන්නවා. හේතුව අපි ලියනවා එකම වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයකින්. දැන් මම 1 සහ 2 එකතු කරනවා පුතේ. එතකොට 2යි BAD කෝණය. ඉතින් 2යි BCD කෝණය සමානයි BOD කෝණය එකතු කිරීම BOD කෝණයේ පරාවර්ත අවස්ථාව. පරාවර්ත කෝණයේ අවස්ථාව. එතකොට මේ BOD කෝණය සහ BOD කෝණයේ පරාවර්ත කෝණය එකතු වුනහම ලක්ෂයක් වටා කෝණවල එකතුව ලැබෙනවා. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. දැන් දෙක වාරයක් BAD කෝණය එකතු කිරීම BCD කෝණය සමාන වෙන අංශක 360ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. එමනම් අපිට ගන්න පුළුවන් එම නිසා BAD කෝණය එකතු කිරීම BCD කෝණය සමාන වෙනවා අංශක 180ට. ඔන්න මම පළවෙනි එක පෙන්නනවා. දැන් මේ ආකාරයටම OA සහ OC යා කරාම මෙන්න මේ දෙන්න අංශක 180ට සමානයි කියලා අපිට පෙන්නන්න පුළුවන් පරිපූර්ණක වෙයි කියලා කියන්න පුළුවන්. හරි. ඉක්මනට මේ රූපය ඇඳලා මේ ටික ලියාගන්න. ඔය ටික ලියාගන්න රූපය ඇඳලා.
ලියාගෙන ඉවරද පුතේ? ඉවරද? ෆෝන් එක දෙන්න බැරිද මේව දාන්න? ෆෝන් එක මානවනේ. කොහෙද? අල්මාරියේ. අල්මාරියේ? ඒක ගත්තානේ. මම ගත්තේ නෑ. ඈ? මං ගෙනාවේ නෑ. අයියා මහන්නේ බලවල. හරිද? හරි. ලියාගන්න යටින් මෙහෙම. මේව ලියාගන්න. මෙලෙසම AO හා AO හා OC AO හා OC යා කිරීමෙන් ABC කෝණය එකතු කිරීම ABC කෝණය සමානයි අංශක 180 බවද පෙන්විය හැක. හරි. මෙයාගේ විලෝමයක් පුතේ ඔය විදිහටම සත්‍ය වෙනවා. විලෝමයෙන් කියවෙන්නේ මොකද්ද? දැන් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් ඒකේ අනිත් පැත්තෙන් කියවෙන්නේ මොකද්ද? චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් ඒ චතුරස්‍රය පිහිටන්නේ වෘත්තයක් මත. එහෙනම් වෘත්ත චතුරස්‍රයක ශීර්ෂ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වේ කියලා අපිට කියන්න පුළුවන්. වෘත්ත චතුරස්‍රයක් වෙනවා නම් සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් චතුරස්‍රයකය වෘත්තයක ශීර්ෂ මත මේ වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. එයාගේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටනවා කියලා කියන්න පුළුවන්. ශීර්ෂ වෘත්තයක් මත පිහිටනවා කියන්නේ ඒ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හරි. ලියාගන්න තරු ලකුණක් දාලා මෙහි විලෝමයද පහත පරිදි දැක්විය හැක. මේවා ගණන් හදනකොට දැන් ඔයාලට භාවිතා කරන්න පුළුවන් ඈ. ඉගෙනගෙන තියෙන සියලු ප්‍රමේයන්. ලියාගන්න ප්‍රමේය කියලා ලියාගන්න. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් එකක් සමාන වුණත් අති 180ට කොහොම අනිත් දෙක එතකොට 180ට සමානයිනේ. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක
නැත්නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. වෘත්ත චතුරස්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. මේ දෙන්නම් භාවිතා කරන්න පුළුවන් ගණන් හදනකොට මේ ක්‍රමයන් දෙකම අපිට භාවිතා කරලා ගණන් හදන්න පුළුවන්. හරි? ලියා ගන්නකො අපි මේ ගාන සාධනයකට යමු. ලියා ගන්න මේ ගාන. මේ ගාන ලියා ගන්න. රූපයේ දැක්වෙන PQRS වෘත්ත චතුරස්‍රයේ PQ සමානයි PS හා QR සමානයි RS. QR සමානයි RS නම් RS නම් පළවෙනි ප්‍රශ්නය PQR ත්‍රිකෝණය අංග සමයි PSR ත්‍රිකෝණය බව. PQR ත්‍රිකෝණය අංග සමයි PSR ත්‍රිකෝණය බව. දෙක PR යනු විස්කම්භයක් බව අපෝහණය කරන්න. අපෝහණය කරනවා කියන්නේ මොකක්ද කියලා මම ඊළඟට කියා දෙන්නම්. අපෝහණය කරනවා කියන්නේ පුතේ අපි ඉස්සෙල්ලා අරගෙන තියෙන තොරතුරක් මගින් තවත් තොරතුරක් ලබා ගන්න එක. අපි දන්න දෙයක් මගින් තව දෙයක් ඔප්පු කරලා පෙන්නනවාට අන්න ඒකට තමයි කියන්නේ අපි අපෝහණය කරනවා කියන්නේ. අපෝහණය කරනවා. දැන් මෙතන මේ දෙන්න අංග සමයි කියලා පෙන්වන්න කියනවා. බව පෙන්වන්න. හරි? මෙන්න මේ දෙන්න අංග සම නිසා මෙයා විස්කම්භයක් කියලා පෙන්වන්න කියලා තමයි ඊළඟට කියන්නේ. එහෙනම් මෙයා භාවිතා කරලා තමයි මෙයා පෙන්වන්න තියෙන්නේ. ඒක ලේසි. ඉස්සලම රූපය ඇඳගන්න. රූපය ඇඳලා ත්‍රිකෝණ දෙක අංග සම කළ යුතු ත්‍රිකෝණ දෙක මතු කරගන්න. PQR එහෙනම් මෙන්න මේ PR ලක්ෂ යා කරගන්න වෙනවා. යාගල මතු කරගන්න ඉක්මනට. මම මතු කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. පාපාපා අවස්ථාවලදී අංග සම වෙනවා. ඉක්මනට අංග සම කරන්න. ඉවර නම් හරි කියන්න.
හරිද? සුදේශ් ඉවරද? අන්තිම ටික සර්. හිරුනි ත්‍රිකෝණ දෙක අංග සම කරාද? ඉරාෂා ත්‍රිකෝණ දෙක අංග සම කරාද? හරි. බලමු පළවෙනි එක සාධනය. මේකේ ත්‍රිකෝණ දෙක අපි ඉස්සෙල්ලාම ගමු. PQR ත්‍රිකෝණය හා PSR ත්‍රිකෝණ වල අපි සලකන ත්‍රිකෝණ දෙක. සමාන දේවල් ටික අපි ඉස්සෙල්ලාම ලියමු. PQ සමානයි PS වලට. ඒක දීලා තියෙනවා මේ PQ සමානයි PS කියලා දී ඇත. ඒ වගේම QR සමානයි RS කියලා දීලා තියෙනවා. එකක් දීලා තියෙනවා. ඒ වගේම PR සමානයි PR කියලා දීලා තියෙනවා. ඒක පොදු පාදය. එහෙමනම් එම නිසා PQR ත්‍රිකෝණය අංග සම වෙනවා PSR ත්‍රිකෝණයට. අවස්ථාව පුතේ පාපාපා අවස්ථාව යටතේ. පාපාපා අවස්ථාව යටතේ තමයි අංග සම වෙන්නේ. ඒක දෙවැනි එක අපිට කියනවා PR කියන්නේ විස්කම්භයක් කියලා පෙන්නන්න කියලා. දැන් අපි දන්නවා පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් එයාගේ ඉතිරි අංග සමාන වෙනවා. ඉතිරි අංග සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙනවා. එහෙමනම් මේ PQR කියන කෝණයට සමාන වෙනවා PSR කියන කෝණය. මේ කෝණය. අපි ලියනවා. එම නිසා අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් PQR කෝණය සමාන වෙනවා PSR කෝණයට. සමාන වෙනවා. ඒ වගේම මේ දෙන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වෙනවා. දැන් මෙයා විස්කම්භයක් කියලා පෙන්නන්න නම් අපි අර 10 වසරේ ඉගෙන ගන්න තියෙන මෙන්න මේ විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90ක් කියලා පෙන්වනවා නම් හරි. මෙයා අංශක 90ක් වෙනවා නම් මෙයා අර්ධ වෘත්තයක් වෙනවා. අර්ධ වෘත්තයක් වෙනවා නම් මේ PR කියන්නේ විස්කම්භය වෙනවා. එහෙනම් මම මේ උත්සාහ කරන්නේ මෙයා අංශක 90ක් කියලා පෙන්නන්න. දැන් අපිට පුළුවන් PQR කෝණය එකතු කිරීම PSR කෝණය සමානයි අංශක 180. දැන් 2PSR කෝණය මේකේ PQR PSR සමාන නිසා PQR වෙනකොට මට PSR ආදේශ කරගන්න පුළුවන්. ඒතකොට 2PSR කෝණය සමාන වෙනවා අංශක 180ට. දෙපැත්තම දෙකෙන් බෙදුවහම PSR කෝණය සමාන වෙනවා අංශක 90ට. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා PSR කෝණය අංශක 90 බැවින් PR යනු
විස්කම්භයක් වේ. PR යනු විස්කම්භයක් වේ. අර්ධ වෘත්තයේ කෝණ අංශක 90 බැවින්. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90 නිසා දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා PR විස්කම්භයක් වේ කියලා මෙතන යටින් ලියන්න පුළුවන්. හරි? හේතුව ලියනවා අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා. ඍජු කෝණ නිසා. හරි 21යි 2 අභ්‍යාස මාලාවට පෙරලා ගන්න. 21යි 2 අභ්‍යාස මාලාවට මේකේ ගණන් දෙකක් හදලා අපි යන් ඊළඟ කොටසට චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ සම්බන්ධයෙන් මම ආයේ මේ සිකුරාදා ඔයාලට පන්තිය තියෙනවා. අද මේ පාඩම ඉවර කරනවා. සිකුරාදා පන්තිය තියෙනවා. සිකුරාදා මම ඔයාලට කරනවා ස්පර්ශක කොටස. සිකුරාදා අපි මේ කොටස සම්පූර්ණයෙන්ම ජ්‍යාමිතිය කොටස ඉවර කරනවා. ඊට පස්සේ නිර්මාණ කොටස තමයි අපිට තියෙන්නේ. 21යි 2 අභ්‍යාස මාලාවේ දෙවනි ගාන PQRS චතුරස්‍රයේ අපි චතුරස්‍රය ඇඳ ගන්නවා. ඇඳගත්ත PQRS චතුරස්‍රයේ පිළිගන්න P කෝණය සමානයි Q කෝණයද? මේ P කියන කෝණය සමානයි කියනවා Q කියන කෝණය. හරි? R කෝණය සමානයි කියනවා S කෝණය. R කෝණය සමානයි කියනවා S කෝණය. මේ දෙන්න සමානයි කියනවා. හරි? ඊට පස්සේ අපිට කියනවා ද PQRS වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න කියලා. PQRS වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න කියලා තමයි අපිට දැන් කියන්නේ. වෘත්ත චතුරස්‍රයක අපි ඉගෙනගෙන තියෙනවා සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. ඒ වගේම සම්මුඛ කෝණ පරිපූරක වෙන චතුරස්‍රයක චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් කියලාත් අපි දැන් ඒක විලෝමය භාවිතා කරන්න දන්නවා. සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් එය වෘත්ත චතුරස්‍රයක් කියලා අපි දන්නවා. චතුරස්‍රය. දැන් බලන්න පුතේ මම ඔයාලට චූටි උදව්වක් කරන්න. ඔයාලා දන්නවා දැන් P කෝණය සමාන වෙනවා Q කෝණය. S කෝණය සමාන වෙනවා R කෝණය. දැන් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ සැලකුවොත් P කෝණය එකතු කිරීම Q කෝණය එකතු කිරීම R කෝණය එකතු කිරීම S කෝණය සමාන වෙනවනේ අංශක 360ට. සමාන වෙන අංශක 360ට. දැන් මේ Q කෝණය S කෝණයේ එකතු අංශක 180ක් කියලා පෙන්වනවා නම් නැත්නම් P කෝණය සහ R කෝණයේ එකතු අංශක 180ක් කියලා පෙන්වනවා නම් අපිට පුළුවන් ඔය දෙකෙන් එකක් පෙන්වනවා නම් ඇති. එකක් පෙන්වනවා නම් ඇති. එහෙනම් PQ සමාන නිසා මේක 2යි P කියලා ලියන්න පුළුවන්. ඒ මොකද P කෝණය සාධනයට මම ලියන්න. සාධනය. P කෝණය එකතු කිරීම Q කෝණය එකතු කිරීම R කෝණය එකතු කිරීම S කෝණය සමාන වෙන අංශක 360ට චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ නිසා P කෝණය සමානයි Q කෝණය කියලා දීලා තියෙනවනේ. එහෙමනම් 2යි P කියලා මට ගන්න පුළුවන් Q කෝණය වෙනුවට P ආදේශ කරලා. එකතු කිරීම. මෙතන R නේ P වලට සම්මුඛ වෙන්නේ. එහෙනම් S වෙනුවට මට R ආදේශ කරා නම් 2යි R සමානයි 360යි කියලා ගන්න පුළුවන්. හේතුව අපි ලියනවා P සමානයි Q හා Q කෝණය හා R කෝණය සමානයි S කෝණය බැවින්. නෑ. මෙතන පොදු සාධකයක් විදිහට මට දෙක එළියට ගත්තොත් P එකතු කිරීම R සමානයි අංශක 360ට. දෙවාරයක් P එකතු කිරීම R කෝණය සමාන වෙනවා අංශක 360ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවහම P කෝණේ සහ R කෝණේ එකතු අංශක 180යි කියලා ඔයාලට පෙන්වන්න පුළුවන්. අන්න චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතු අංශක 180ක් නිසා මෙය වෘත්ත චතුරස්‍රයක කියලා අපිට කියන්න පුළුවන්. ඉස්සෙල්ලාම එක සම්මුඛ කෝණවල එකතු අංශක 180යි කියලා පෙන්නනවා. ඉක්මනට පටන් ගන්න. හරි, කළා පෙන්නන්න.
හරිද? P කෝණය එකතු කිරීම R කෝණය සමාන වෙනවා 360ට. මේ සම්මුඛ කෝණ පරිපූර්ණයි. දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා PQRS යනු වෘත්ත චතුරස්‍රයකි. හේතුව ලියනවා සම්මුඛ කෝණ පරිපූරක බැවින්. හේතුව ලියනවා සම්මුඛ කෝණ පරිපූරක බැවින් කියලා. ඊළඟට ඔයාලා හදන්න බලන්න මෙන්න මේ ගාන. 6 වෙනි ගාන. 6 වෙනි ගාන හදන්න. 21යි 2 අභ්‍යාස මාලාවේ 6 වෙනි ගාන. විනාඩි 5ක් දෙන්න. ඉක්මනට හදන්න. ඉස්සරම රූපය අඳ ගන්න පුතේ ටිකක් ලොකුවට. රූපය අඳලා තොරතුරු ලකුණු කරගන්න. රූපය අඳලා තොරතුරු ලකුණු කරගන්න. Nomadi. Meya P A B C E meya D. D ඇති රූපේ AB විස්කම්භයක් වෙනවා. AB කියන්නේ විස්කම්භයක් වෙනවා නම් APB කෝණය ඔය APB මේ APB කියන කෝණය සමානයි කියලා පෙන්වන්න ඕනේ CADB කෝණය. CAB කෝණය මෙන්න මේ කෝණය.
එකතු කිරීම A B C කෝණය. මේ කෝණය සහ මෙන්න මේ කෝණයේ එකතුවට මේ කෝණය සමානයි කියලා පෙන්නන්න ඕනේ. මේ කෝණය සමානයි කියලා පෙන්නන්න ඕනේ. උත්සාහ කරලා බලන්න. විනාඩි 5ක් දෙන්න. AB කියන්නේ විස්කම්භයක් කියලා දීලා තියෙනවා. චූටි දෙයක් කරන්න තියෙන්නේ. ඔතන ලොකු ත්‍රිකෝණයක් පේනවා ඇති ඔයාලට ABC කියලා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි නේ. ඒ වගේම ඒකටම සම්බන්ධ කරන්න තියෙනවා චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව පරිපූර්ණකයි කියන. ඒ දෙන්න සම්බන්ධ කරපු ගමන්ම ඔය කියන සම්බන්ධය මතුවෙනවා. කවුරු හරි ඒක දැක්කනම් කියන්න. ඒක දැක්කනම් කියන්න කවුරු හරි. තව විනාඩියක් දෙන්න. වෘත්තේ කෝණ අංශ ගණනාවක් වේ කියන එකත් දන්නව නේද සර්? මෙතන අංශ ගණනුව අර්ධ වෘත්තේ කෝණ. ඒකද තරුෂි? ඔව් එහෙම ඒක ගත්තට පස්සේ මේ කෝණේ අංශ ගණනාවක් වෙනවා මේ කෝණයත් අංශ ගණනාවක් වෙනවා. එහෙමනම් වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ කවුද? ABCD ඈ නෑ ABD නෙවෙයිනේ ABDE නෙවෙයි. කවුද? C D P E කියන්නේ වෘත්ත චතුරස්‍රයක් වෙනවද නැද්ද? සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. මේ දෙන්න අංශක 90යි මේ අංශක 90යි මෙයත් අංශක 90යි. එහෙනම් පරිපූර්ණකයි. වෙනවද නැද්ද? වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් මේ කොණයට මේ කොණය එකතු වුනහම අංශක 180යි පරිපූර්ණකයි. සම්මුඛ කෝණ. මෙයාට මෙයා සමාන ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මෙයයි එකතුව අංශක 180ට සමානයි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුවත් අංශක 180ට සමානයි. මෙයා පොදුයි. 180ට සමානයි නේ දෙපැත්තම ඉන්නවා. දැන් මේ කෝණය සමාන වෙනවා. මේ දෙන්නේ එකතුවට. දැන් අපි ඕක ලියමු. සාධනය.
සාධනය. මේක අපිට කියන්න පුළුවන් AEB කෝණය සමානයි අංශක 90යි. හේතුව වෙන්නේ මොකද්ද? AEB කෝණය සමානයි CEB කෝණය. CEB කෝණය සමානයි අංශක 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ. ඒ වගේම අපිට අනිත් එක්කෙනාගේ ගන්නත් පුළුවන් BDA. AB කියන්නේ විස්කම්භයක් කියලා දීලා තියෙනවා. BDA කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 90. අපිට ලියන්න පුළුවන් AB විස්කම්භයක් නිසා කියලා. එහෙම ලියන්නත් පුළුවන්. නිසා. දැන් එම නිසා CEPD වෘත්ත චතුරස්‍රයකි. හේතුව සම්මුඛ කෝණ පරිපූරක බැවින්. පරිපූරක බැවින්. සම්මුඛ කෝණ පරිපූරක බැවින්. මේ දෙන්නගේ එකතුව අංශක 180ක් නිසා. ඔක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. දැන් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. එහෙනම් ECD කෝණය එකතු කිරීම EPD කෝණය සමාන වෙන අංශක 180ට. අපි හේතුව ලියනවා වෘත්ත චතුරස්‍රයක් නිසා. දැන් EPD කියන කෝණය වෙනුවට මට APB කියලා කියන්නත් පුළුවන්. එම නිසා ECD කෝණය එකතු කිරීම APB කෝණය සමාන වෙන අංශක 180යි. හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. මෙන්න මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. ඒ නිසා මේ දෙන්න සමානයි. දැන් අපි ලියනවා ත්‍රිකෝණයට. මම මේක එක කියලා ගන්නවා. ACB කෝණය එකතු කිරීම CAB කෝණය එකතු කිරීම ABC කෝණය සමාන වෙනවා අංශක 180ට. හේතුව මම ලියන මේක අංක 2 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් 180ට මේ ප්‍රකාශන දෙකම සමාන නිසා ප්‍රත්‍යක්ෂ අනුව අපිට ගන්න පුළුවන් මේ දෙක සමානයි කියලා. එම නිසා ECD කෝණය එකතු කිරීම APB කෝණය සමාන වෙනවා ACB කෝණය එකතු කිරීම CAB කෝණය එකතු කිරීම ABC කෝණය. හේතුව ලියනවා ප්‍රත්‍යක්ෂ අනුව. දැන් සමානය බලන්නකො. ECD කියන්නේ ACB කියන්නේ එකම කෝණය. එහෙනම් දෙපැත්තේ ඉන්න නිසා ඒක කපලා දාන්න පුළුවන්. එවනම් අපිට දැන් ලැබෙනවා APB කෝණය සමානයි CAB කෝණය එකතු කිරීම ABC කෝණය කියලා ලබා ගන්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ ඕකද බලන්න. ඔව් CAB කෝණය එකතු කිරීම ABC කෝණය කියලා ලියන්න පුළුවන්. අපි පෙන්නවා ඒ ගැටලුවට අදාළ පිළිතුර ලැබෙනවා කියලා. හරි. දැන් අපි ඊළඟ කොටසට යනවා. මේ පාඩමේ අවසාන කොටස. මේක අවසාන කොටස දෙක. හරි. ලියා ගන්න මාතෘකාවක් පුතේ. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ සහ
අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය පොඩි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ ඒ කරන්න ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕනි බාහිර කෝණයක් කියන්නේ මොකද්ද අභ්‍යන්තර සම්මුඛ කෝණයක් කියන්නේ මොකද්ද කියලා. දැන් මේ බලන්න මම මෙන්න නිර්මාණය කරනවා වෘත්ත චතුරස්‍රයක්. මේ මගේ වෘත්ත චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍රය මම නම් කරනවා පුතේ A B C D කියලා. A B C D කියලා මම නම් කරලා දිනවා වෘත්ත චතුරස්‍රය. මේ A B C D වෘත්ත චතුරස්‍රයේ මේ BC පාදේ මම දික් කරනවා. ඕන පාදයක් දික් කරන්න පුළුවන්. හරි? මේ BC පාදේ මම දික් කරා. හිතන්න E දක්වා දික් කරා කියන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ චතුරස්‍රයට එළියෙන් අපිට කෝණයක් නිර්මාණය වෙනවා බාහිරින්. එළියෙන් කියන්නේ බාහිරින්. එතකොට මෙන්න මෙයාට තමයි අපි කියන්නේ බාහිර කෝණය කියලා. එහෙනම් බහුවස්ත්‍රයකට පිටතට පාදයක් පිටතින් පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණයට තමයි අපි කියන්නේ එම බහුවස්ත්‍රයේ බාහිර කෝණය කියලා. ඒතර මේ තියෙන බාහිර කෝණය. එතකොට මෙයාට අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ කවුද? මෙයාට ඇතුලේ තියෙන කෝණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඇතුලේ තියෙන කෝණය. මෙයාට සම්මුඛ කෝණය තමයි මේ තියෙන්නේ. අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙයාට ඇතුලෙන් තියෙන කෝණය මෙන්න. එයාට සම්මුඛ කෝණය මෙන්න. මෙයාට කියනවා එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා. එතකොට මෙන්න මේ චතුරස්‍රයේ මේ පාද හතරෙන් ඕන පාදයක් දික් කරන්න පුළුවන්. එතකොට සෑදෙන බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය තමයි මේ තියෙන්නේ. තේරුණාද? හරි. ලියා ගන්න කෙටුලකින් මෙහෙම ඕනෑම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් එහි අභ්‍යන්තර පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය බාහිර කෝණයක් ලෙසද ඊට අදාළව එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය පහත පරිදි ලබාගත හැක. මේ රූපය ඇඳලා මේ ටික නම් කරගන්න. රූපය ඇඳලා ඉවරද?
ඉවර නම් කියන්න. හරිද? හරි සර්. දැන් ඔයාලට මම පුංචි ක්‍රියාකාරකමක් දෙන්න යන්නේ. මම මේ කියන දේ ඔයාලා කරන්න. ඉක්මන කරන්නකෝ. දැන් මේකේ දැන් අපිට මේ වෘත්තයක් ඇඳගන්න. සාමාන්‍ය කෝණමානයක් එහෙම දැන් තියෙන්න ඕනේ ළඟ. අරය සෙන්ටිමීටර් 5ක් විතර වෙන වෘත්තයක් ඇඳගන්න. ඔව් අරය සෙන්ටිමීටර් 4ක් වගේ වෙන්න. අරය සෙන්ටිමීටර් 4ක් වගේ වෙන්න වෘත්තයක් ඇඳගන්න. අරය සෙන්ටිමීටර් 4ක් වගේ වෙන වෘත්තයක් ඇඳගන්න. ඇඳලා මම මේ කියන දේ කරන්න ඕනේ. මාත් අඳුන. මම මාත් කරන්න හරි. මාත් අඳිනවා වෘත්තය. ඉන්න බලන්න. ඔන්න මාත් ඇඳලා වෘත්තය. දැන් මේ මත ලක්ෂ 4ක් ලකුණු කරලා මට වෘත්ත චතුරස්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. A B C D දැන් මම මේ BC කියන පාදය දික් කරනවා. BC කියන පාදය දික් කරනවා. ඕන්න ඒ විදිහට දික් කරනවා. මම එක තැනක විතරයි මේ එක බාහිර කෝණයක් අරගෙන බලනවා. අනිත් ඒවාටත් බලන්න පුළුවන් අපිට ඒ වගේ. වෘත්ත චතුරස්‍රය ඇඳලා දික් කරගන්න එක බාහිර කෝණයක්. මේ බාහිර කෝණයේ විශාලත්වය මැනලා බලන්න. එක එක්කෙනාට එන එක එක අධ්‍යයන. එක්කෙනෙක් මැනලා දාන්නකො කවුරු හරි. අංජලි මැනලා දාන්න බලන්න. මේ විදිහට. මගේ අගේ ඉන්නේ ඔයාලට. ඔයාලට ඉන්නේ වෙනස් කරගන්න. මේකේ අංශක 86යි. අංශක 86යි ඇවිල්ලා තියෙන්නේ. මට ඇවිල්ලා තියෙන්නේ අංශක 86යි. ඔව් sorry. අංශක 86 නේ විතර පොඩක් ඉන්නේ. ඔව් අංශක 106යි. අංශක 106යි. අංශක 106යි මගේ මේ බාහිර කෝණය. මේ කෝණය 106යි. අංශක 106යි. මම අනිනවා මෙයාට අභ්‍යන්තර සම්මුඛ කෝණය. එයාවත් මම මෙලන බලනවා. මට මෙහෙම තියලා මනින්න පුළුවන්. බලන්න එයාගෙත් හරියට මෙන්නේ කීයද කියලා. 0 10 20 30 40 50 60 70 80 90 100 1 2 3 4 5 6 106යි. මේ කෝණයත් හරියටම අංශක 106යි. බලන්න ඔයාලගෙත් ඔය විදිහට සමාන වෙලා තියෙනවා කියලා.
එතකොට ඕනම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඔක තමයි සම්බන්ධය. හිතන්න මේ පාදයේ දික් කරා නම් ලැබෙන්නේ මේ පැත්තේ බාහිර කෝණය. එතකොට මේ බාහිර කෝණයට මෙයා ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් මෙයත් අංශක 106යි. ගැටලුවක් නැහැ. මේකත් දික් කරනවා. එතකොට මෙයාගේ සෑදෙනවා බාහිර කෝණය. ඒ බාහිර කෝණය මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ආවද උත්තරේ සමානයි කියලා හරියටම එනවද නැද්ද? සමාන වෙනවද නැද්ද? වෙනව නේද? අසුදේශ් වෙනව නේද? වෙනවා සර්. දැන් අපි ලියමු ප්‍රමේයක්. ඕක වෙනස් වෙන්නේ නෑ පුතේ. ඕක වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා ඔක අපිට ප්‍රමේයක් කියලා සලකන්න පුළුවන්. මෙහෙම ලියා ගන්න. ප්‍රමේය කියලා ලියා ගන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. සමාන වේ. දැන් මේක මම විධිමත්ව සාධනය කරලා පෙන්නනවා මේ විදිහටම. එකවරම මේ ටිකත් මම කරලා දෙන්නම්. ඔන්න බලන්න. බලන්න. A B C D E කියලා. දැන් මම මේක සාධනය කරන්න යන්නේ. මම සාධනය කරනකොට මේක දන්න දේ මම ඉස්සෙල්ලාම ලියා ගන්නවා දත්තය ABCD යනු වෘත්ත චතුරස්‍රයකි. එහි BC පාදය E තෙක් දික් කර ඇත. සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. අපි පෙන්වන්න ඕනේ BAD කෝණය සමානයි DCE කෝණය බව. සාධනය. මම සාධනය කරනකොට බලන්න මෙයා වෘත්ත චතුරස්‍රයක් නිසා පුතේ මේ A කෝණයේ සහ C කෝණයේ එකතුව අංශක 180ට සමාන වෙනවා. ඒ වගේම මේ C කෝණයේ සහ මෙතන බාහිර කෝණයේ එකතුවත් අංශක 180ට සමාන වෙනවා සරල රේඛාවක් මත පිළිබද්ධ කෝණ නිසා. එහෙනම් 180ට මේ දෙන්නම සමාන නිසා අපි බලමු සමාන කරමු. BAD කෝණය එකතු කිරීම BCD කෝණය සමානයි අංශක 180ට. හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා. මම මෙයා එක කියලා ගන්නවා. ඊට පස්සේ සරල රේඛාව මත බද්ධ කෝණ BCD කෝණය එකතු කිරීම DCE කෝණය සමාන වෙනවා අංශක 180ට. සරල රේඛාව මත බද්ධ කෝණ නිසා එකතුව අංශක 180ට සමාන වෙනවා. මම මෙයා දෙක කියලා ගන්නවා.
එහෙනම් 1 හා 2 1 හා 2 අපිට ගන්න පුළුවන් 180ට දෙන්නම සමාන නිසා BAD කෝණය එකතු කිරීම BCD කෝණය BAD කෝණය එකතු කිරීම BCD කෝණය සමාන වෙනවා BCD කෝණය එකතු කිරීම DCE කෝණය BCD කෝණය එකතු කිරීම DCE කෝණය. දැන් බලන්න මෙයාගේ දෙපැත්තම ඉන්නව නේද පුතේ BCD කියන කෝණය. මේ BCD කෝණයට මේ BCD කෝණය කපලා දාන්න පුළුවන්. එතකොට ඉතිරි වෙන්නේ එම නිසා BAD කෝණය සමානයි DCE කෝණය කියලා අපිට ලැබෙනවා. ඔන්න වෘත්තචතුරස්‍රයක පාදයක් කිරීමෙන් සැදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයේ විශාලත්වයට සමානයි කියලා අපි ඔප්පු කරලා තියෙනවා. හරි. රූප සටහන ඇඳලා මේක ඔප්පු කරලා පෙන්නන්න. දැන් අපිට ගණන් හදන්න තියෙන්නේ. ওই ටික භාවිතා කරලා ගණන් හදන්න තියෙනවා. හරිද? හරි.
හරි. හරි. මේකේ අපිට හොයන්න කියනවා A B C D E F. A B C D A B C D E. මෙයා D මෙයා E කියලා ගමු. හොයන්න කියනවා. කොහොමද අපි මේකේ මේ කෝණවල විශාලත්වයන් හොයන්නේ? අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පුතේ මෙතෙන්දී මේ A කියන කෝණයේ විශාලත්වය. ඒකට හේතුව තමයි ඔයාලට පේනවා ඇති මේ වෘත්ත චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය මෙන්න තියෙන අංශ 120යි. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. එහෙනම් මේ 65 සහ මේ A වල එකතුවට මේ 120 සමාන වෙනවා. එහෙමනම් දැන් අපිට A වල අගය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අපිට ඊළඟට හොයාගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියන එක. ඊළඟට හොයාගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියලා හොයාගන්න බලන්න. ඒ වගේම ඒ වලගේ හුවට පස්සේ ඔයාලට පේනවා ඇති එකම ඛණ්ඩයේ කෝණ වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා මෙන්න මේ C කෝණයට මේ C කියන කෝණයට ඒ කෝණය සමාන වෙනවා. C වල අගයත් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ දික්කල පාදයේ මගින් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වෙනවා. එහෙනම් C කෝණය දන්න නිසා E කෝණයේ විශාලත්වයත් හොයාගන්න පුළුවන්. E කෝණයේ විශාලත්වයත් හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ඔයාලට B කෝණයේ විශාලත්වය හොයාගන්න පුළුවන්. මෙන්න මේ දික්කල පාදයේ මගින් මේ චතුරස්‍රයේ දික්කල පාදයේ මගින් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මේ B කෝණය සහ C කෝණය එකතුවට. C කෝණය දන්න නිසා B කෝණය හොයාගන්න පුළුවන්. දැන් වැඩේ හරි. ඊට පස්සේ D කෝණය හොයාගන්න පුළුවන්. ඉක්මනට හදන්න බලන්න. A B C D E ඒ කෝණ ටික හොයන්න. ඒකතු කිරීම අංශක 65 සමාන වෙනවා අංශක 120ට. හේතුව ලියනවා බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා කියලා. දැන් ඒ වල අගය ගන්න පුළුවන් අංශක 120ෙන් 65 අඩු කරලා. උත්තරේ එනවා 55යි කියලා. ඔන්න ඒ වලගේ සමාන වෙනවා 55ට. ඒ වලගේ සමාන වෙනවා C වලගේට. එකම ඛණ්ඩයේ කෝණය. කෝණ සමාන නිසා. එහෙනම් C වලගේ සමාන වෙනවා අංශක 55ට. අංශක 55ට. C වලගේ සමාන වෙනවා. දැන් ඊළඟට C වලගේ දන්න නිසා E වලගේ හොයන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමානයි. C එකතු කිරීම E සමාන වෙනවා අංශක 120ට. E එකතු කිරීම අංශක 55 සමානයි අංශක 120ට. මෙතන මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන නිසා. දැන් ඊවලගේ හොයන්න අංශක 120ෙන් අඩු කරනවා 55. එතකොට ලැබෙනවා අපිට අංශක 65යි කියලා. මේ ඊවලගේත් අපිට ලැබිලා දිනවා අංශක 65යි. ඒක මේක මෙතෙන්ට සම්බන්ධ කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා දැක්කනම් මෙතන තියෙනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ
මෙතන 65යි මේ කෝණය. එහෙනම් මේ කෝණයත් 65යි. එහෙම ලියන්නත් පුළුවන් ඈ. එකවරම ගන්නත් පුළුවන්. මේ කෝණය 65 නිසා මේ කෝණයත් 65යි. ඊළඟට දැන් ඊ කෝණය දන්න නිසා මේ ත්‍රිකෝණ මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ට සමාන කරන්නත් පුළුවන්. C එකතු කිරීම B සමාන වෙනවා අංශක 80ට. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් C එකතු කිරීම B තමයි මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. C දන්නවා අපි අංශක 55යි B වල අගය හොයාගන්න පුළුවන් අංශක 80ෙන් අංශක 55ක් අඩු කරලා අංශක 25යි. ඔන්න ලැබෙනවා B වල අගය අංශක 25යි කියලා. දැන් D වල අගය අපිට හොයන්න පුළුවන් සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙයි කියන සම්බන්ධය භාවිත කරලා. E එකතු කිරීම D එකතු කිරීම අංශක 80 සමාන කරනවා අංශක 180ට. E කෝණය දන්නවා අංශක 65යි. එහෙනම් D එකතු කිරීම අංශක 65 එකතු කිරීම අංශක 80 සමානයි අංශක 180ට. එහෙනම් D වල අගය හොයන්න අංශක 180 මේ දෙන්නගේ එකතුව අඩු කරනවා. 145ක් අඩු කරනවා. උත්තරේ එනවා අංශක 35යි කියලා. D වල අගය අංශක 35යි. ඔය විදිහට අපිට මේ ප්‍රමේයයන් ඉගෙනගෙන තියෙන ප්‍රමේයයන් භාවිතා කරලා දැන් ගණන් හදන්න පුළුවන්. ඔයාලට මම දෙනවා දැන් අද ගෙදෙති මෙන්න මේ ගණන් ටික හදන්න. මම දැන් නවත්තනවා පුතේ මේ පන්තිය. මොකද මට අතට සහභාගී වෙන්න වෙනවා දැන් අද ගුරුවරුන්ගේ අර දිනා පොඩි උද්ඝෝෂණයක් ඒකට.